ලීනර්ස් පවුලේ ආරක්ෂාව සහතිකයි. අද 2021 ජූනි 8 අඟහරුවාදා සිරස්තල කුමන අභියෝග මැදවුවත් කාබනික පොහොර ව්‍යාපෘතිය ඉදිරියට යා යුතු බවට ජනපතිගෙන් තීන්දුවක්. ගුටි කාලා හරි වැඩේ කරන්න ඕන. ආහාර හිඟයක් ඇතිවුවොත් වගකීම ගන්නයි විපක්ෂය කියයි. ගාල්ලේ අයතා එන්නත් කරණය ගැන උකුස්සාගේ අනාවරණය පලදරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කඩිනම් විමර්ශනයක්. ඒ සියලු වැරදිකරුවන්ට විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නොත් මෙරට කොවිඩ් මරණ 1700 පනේ. පසුගිය සතියේ මරණවලින් 27%ක්ම නිවෙස්වල හෝ රෝහලට යන අතරමඟදී. සජිත්ට එරෙහි කුමන්ත්‍රණ කතාවට සමග ජන බලවේගයෙන් ප්‍රතිචාර. රනිල්ට හිමිවන අසුන ගැනත් කතා බහක්. තනි ආසනයට ඕනට අගමැතිවල ජනාධිපති වෙන්න පුළුවන්. ඔයාට ගමේ කියන්නේ මෝඩ චූන් කියලා. ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා. නායකත්ව කතා කරන්න එපා. ඒවා ඔක්කොම ඉවරයි. Close Up Ever Fresh Toothpaste. පැය 12ක් දක්වා නැවුම් මූවක පහස අත්විඳින්න. From Other Therana, this is Other Therana Prime Time with Naomi Fernando and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයුබෝවන් ඔබ අදත් ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමග සජීවීව. කාබනික පොහොර භාවිතයට යොමු වීමේදී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතීන් ජනතා සුභසිද්ධිය වෙනුවෙන් ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. The big story. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කාබනික පොහොර භාවිතයට මෙරට කෘෂිකර්මාන්තය රැගෙනෑම සඳහා ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් වූ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. මේ තාක් වෙනකන් අපි මේ කන්නවලටත් අවශ්‍ය පෝර ප්‍රමාණය ගෙනල්ලා තියෙන්නේ. දැන් මේ පෝර මෙහි තියෙනවා. මම මේක පටන් ගන්න කිව්වේ එන කන්නේ ඉඳලානේ. මෙතකන් හැම කෙනෙක්ම මේ අවුරුද්දට ගේන්න ඕන පෝර ප්‍රමාණය ගෙනල්ලා. කාබනික පෝර කියන්නේ කම්පෝස් පෝර විතරක් නෙවෙයි. කාබනික පෝර පාවිච්චි කරලා කරන තේ වගාවන් තියෙනවා. ඒවා ඇත්තටම හොඳ මිලකුත් ගන්නවා. අමාරුකම් තියෙනවා. කරන්න බැරි දෙයක් නෙවෙයි. දැන් මේක හොඳ දෙයක් නේ. ලෝකෙම පිළිගත්ත අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි ආයුතු තැන මෙතන. ඉතින් අපි ඒකට මේක දුෂ්කර වුණා බැනුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්නට ඕන. මේක මගේ මේ හදිසි තීරණයක් නෙවෙයි. මේක අපේ සෞභාග්‍ය දැක්මේ පැහැදිලිවම කියලා තියෙනවා. අයවැයේදී මේක පැහැදිලිවම කිව්වා අපි මෙතෙන්ට යන්නේ කියලා. මම මේක තීරණයක් අරන් තියෙනවා. මේක රටට විතරක් නෙවෙයි ලෝකෙටම හොඳ තීරණයක්. නරක දෙයක් නම් මට අවශ්‍ය නැහැ. ඒක හොඳ දෙයක්. යහලා ඉලුවත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕන. මේ අතර රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජයගත් තීන්දුවට විරෝධය පළ කරමින් ගාල්ල කහදුව ප්‍රදේශයේ කුඩාතිවතු හිමියන් ඊයේ පස්වරුවේ නිහඬ විරෝධතාවයක නිරත වුණා. අද T65 පෝර ටික නෑ තවම් වගාව ඉවරයි. T200 පෝර ටික නෑ පැලවුඩට එන එක ඉවරයි. මහ පෝර නැති නිසා දලු නෑ. අපි 100%ක් එකගයි කාබනික පොහොර වලට. හැබැයි මේ දෙන ක්‍රමවේදයට අපි සම්පූර්ණම විරුද්ධයි. මේ අතර උද්ගත වෙති පොහොර ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා. මෙන්න මේ වාතාවරණය ඇතුලේ මේ වෙනකොට වරායට ඇවිල්ලා තියෙනවා කොළඹ විශේෂයෙන්ම කස්ටම් එකට තොට ළඟ ග්‍රේ ලයින් 2 බහලුම් ආයතනය තුළ මේ වෙනකොට කන්ටේනර් පෙට්ටි 3ක් තියෙනවා කාබනික පොහොර පිටකටකින් ගෙනපු. එතකොට මේ කාබනික පොහොර ලංකාවට ගේන්න බෑ. එකක් තමයි ශාක නිරෝධායන පනත. අනිත් එක තමයි සත්ව නිරෝධායන පනත. කිසිම නායකයෙක්ට කොන්දක් නැහැ කියලා කිව්වා රසායනික ඒ ද්‍රව්‍ය ගෙන්නන සමාගම් එක්ක හැප්පෙන්න. කොන්දක් තියෙන නායකයෙක් ඇවිල්ලා තීන්දුවක් ගන්නවා කාබනික පොහොර ගොවියාට දෙන්න ඕනේ කියලා. මට තියෙන ප්‍රශ්නේ ගොවියා කලබල වීම නෙවෙයි. අර මේ තීන්දුව ගන්න බෑ කියලා හැමදාම කෑ ගහපු අර පරිසර සංවිධාන තීන්දුව ගත්තයින් පස්සේ
ඒගොල්ලන්ගේ මුකපූට්ටු වෙලා තියෙනවා. පොහොර ගැටලුව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අවධානය යොමු වුණා. මේ කට්ටිය ගොඩක් දන්නේ නැහැ. දැනටමත් කාබනික පොහොර මේ රටට ආනයනය කරනවා සමාගම් 20ක්. ඒ නිසා මේ වෙනකොටත් මේක සිදු වෙන දෙයක්. ඒ නිසා මොනම හේතුවකටවත් කාබනික පොහොර ආනයනය කිරීමේ රජයේ බලාපොරොත්තුවක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ ගරු කතානායකතුමනි නයිට්‍රජන් අවශ්‍යතාවයක් සිදු වුණොත් පමණක් ලික්විඩ් එක පමණක් අපිට ආනයනය කරන්න මේ පෝෂකයේ සඳහා අවශ්‍ය දේ ලබා දෙන්න. පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය. දැන් මේ වෙලාවේ පොහොර නැහැ. ඊ ඇවිල්ලා තියෙන්නේ මෙටි 300ක ප්‍රමාණයක් ටොන් ගානක් ඉල්ලනකොට. ඒ ගැන විශේෂයෙන් ඔබතුමා බලලා මේ වෙලාවේ පොහොර ටික ලබා දෙන වැඩසටහන පොඩ්ඩක් ක්‍රියාත්මක කරනවාද ඉස්සෙල්ලා? දැනටත් මෙට්‍රික් ටොන් 40000ක් අපි ළඟ තියෙනවා. මේ තීන්දුවත් එක්ක ඔබ දැක්කන් රූපවාහිනියේ පොහොර හැංගුවා. වැඩිමිලට වික්කා. ඒ නිසා මේ පොහොර වැඩිමිලට විකුණන නිසා අපි తాවකාලික තීන්දුවක් ගත්තා. එළවලු සඳහා පොහොර ටික ගොවි ජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් බෙදන්න. ඔබතුමා මට කියන්න ඔබතුමාට කල්පිටියට අවශ්‍ය ප්‍රමාණය මොකක්ද කියලා. දැන් ඔබතුමා මට කියන්න අද හවස් වෙනකොට අවශ්‍ය පොහොර ටික ඔබතුමාට අපි ලැබෙන්න සලස්වමු. එතකොට එහෙමනම් මහකන්නේ සිට කිසිම රසායනික පොහොරක් සහ කෘෂි වල්නාශක ඒ වගේම කෘමිනාශක භාවිතා කරන්න බැයිද මහකන්නේ සිට? හැබැයි අපි ඔබතුමාට කියන්න ඕනේ අපි වෙනම බලපත්‍රයකින් ගෙන්න ගන්නවා පලිබෝධ නාශක කීපයක්. මොකද අපි උදාහරණයක් ගත්තොත් අලවලට හැදෙන වසංගතයට අපිට දැනට පිළියමක් නැහැ. ඒ නිසා දෙපාර්තමේන්තුව අපි කීපයක් ආනයනය කරනවා. හදිසියේ වසංගතයක් හැදුනොත් ඒකට පාවිච්චි කිරීම සඳහා පොඩි ප්‍රමාණයක්. හැබැයි ඒක දෙපාර්තමේන්තුව සතුව තියෙන විවෘත වෙළඳපොලේ නැහැ. රූපවාහිනිය ඕනම channel එකක දැම්මොත් ඕනම මාධ්‍යයක දැම්මොත් ගොවීන් තමයි මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙන්නේ. මේක අපි නෙවෙයි. පැවිලි කර්මාන්ත ඇමතුමත් පෝර ඇමතිතුමත් දෙන්නම ඉන්නේ අපේ දිස්ත්‍රික්කේ. නමුත් අද පෝර හොයාගන්න බැහැ බෙහෙතකටවත්. දීර්ඝකාලීන සලස්මකටයි මේක යන්න ඕන. ගහින් ගෙඩියෙන්න වගේ රසායනික පෝර තහනම් කරාම තේ කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම අර්බුදයකට ගිහින් තියෙනවා. අවුරුද්දකට වකුගඩු රෝගීන් 6000ක් පමණ මිය යනවා. ඒ වගේම පිළිකා රෝගීන් එක අවුරුද්දකට 75000ක් රෝගීන් විදිහට බිහි වෙනවා. ඒ වගේම වකුගඩු රෝගී වසරකට 164000ක් බිහි වෙනවා. මේ සියලු සෞඛ්‍ය ව්‍යසන වලට හේතුව විශේෂයෙන්ම මේ විස පොහොර ප්‍රවර්ධනය කරන සමගි ජනබලවේගයේ අද අපට කියන්න තියෙන්නේ මේ පොහොර සමාගම් වෙනුවෙන් පෙනී හිටින ඒ බහුධාතික සමාගම් වල ඒජන්තයින් බවට අද විපක්ෂය පත් වෙලා හමාරයි. අද පෝර නිසා මේ රටේ 40%ක් වී අස්වැන්න අඩු වෙනවා. තේ අස්වැන්න 50%ක් අඩු වෙනවා. මේ රටේ සාගතයක් ඇති වෙයි. මේකට ශාප කරන්න වෙයි. මේ වගේ ගොන් තකතිරු මෝඩ තීන්දුව අරන් ලෝකෙ කොහෙවත් 100%ක් කාබනික පෝර පාවිච්චි කරන්නේ නැහැ. අද මේ රටේ ආහාරයක් ආවොත් කෘෂිකාර්ම ඇමතුමත් වක් කියන්න ඕන. අද කෘෂිකාර්ම අමාත්‍යාංශයේ ලේකම් අයින් වෙලා දෙවනි ලේකම් කෘෂිකාර්ම අමාත්‍යාංශයේ ලේකම් මගේ මොනරාගල දිස්ත්‍රික්කයේ ගමකින් ආ මිනිස්සෙක් ගොවිතැන් කරන මිනිස්සෙක්. ඇයි මිනිහ අයින් කරේ? මේ වගේ මෝඩ වැඩවලට මේ වගේ ගොංකම් වලට මේ වගේ කෘෂිකාර්ම විනාශ කරනවට මම එක්කහුවෙන්නේ නැහැ කියලා අයින් උනේ. තමුන්නාසෙට කිව්වා විශේෂඥයෝ කිව්වා එතුමා කිව්වා මේක නේ බරපතලකම බයයි ජනාධිපතිට අමතිකම නැති වෙයි කියලා තමුන්නාසේ අයින් කියන්නේ නැතුව ඉන්නවා. සාමාන්‍ය මේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ. සාමාන්‍ය මිනිස්සු දවස ගානේ යට ඇඳුම් මාරු කරනවානේ. ඔබතුමාගේ ලේකම්වරු මාරු කරනවා. ඇයි ඒ? ඔබතුමාගේ ඔය කියන ඇඳුම රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇමති කාලේ ඉඳදී ගැලෙව්වා. ඔබතුමා දන්නෙත් නැහැ. මතකද? මගේ ගෙදරට ඇවිල්ලා කිව්වා කැබිනට් පේපර් එක දානවා මම දන්නේ නැහැ. නිර්වස්ත්‍ර කරා. මගේ ගෙදර ඇවිල්ලා ඇඬුවා ඔබතුමා. මේ කාබනික පොහොර පිළිබඳ කිසි විරුද්ධත්වයක් නැහැ. කාබනික පොහොර පිළිබඳව ප්‍රතිපත්තිමය වශයෙන් අපි එකඟයි. හැබැයි සෞභාග්‍ය දැක්මේ තියෙන්නේ මොකද්ද? වසර 10ක කාලයක තුල ක්‍රමානුකූලව කාබනික පොහොර ලබා දීමට පියවර ගනු ලැබේ. ඒක තමයි ප්‍රතිපත්ති. නමුත් දැන් සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මහ කන්නේට පොහොර දෙන්න නෙමෙයි. මේ කන්නේ දැන් පොහොර නැහැ. ජුනි මාසයේ ගෙවුණු දින 7 තුල සිදු වූ කොවිඩ් මරණ අතරින් 7%ක්ම සිදු ඇත්තේ කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් නොමැතිව නිවසේදී හෝ රෝහල්ගත කරන අවස්ථාවේදී බව සෞඛ්‍ය අංශ වාර්තාවල දැක්වෙනවා. තවත් කොවිඩ් මරණ 47ක් රජය තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1700 සීමාව පසු කර තිබෙනවා. තවත් කොවිඩ් මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. මෙම මරණ පසුගිය මැයි මාස 17 වනදා සිට ජූනි 6 වනදා දක්වා අතර කාලයේ සිදු වූ මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අතරින් 9 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර තවත් 30 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාවේදී මියගොස් තිබුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1789ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූනි මාසයේ ගෙවුණු දින 7 තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා
කොවිඩ් ආසාදිත මරණ 305ක් තහවුරු කළා. ඒ අතරින් රෝහල්ගත කරන අවස්ථාව වන විටත් මියගේ බවට තහවුරු කළ මරණ සංඛ්‍යාව 19ක්. ඒ වගේම තවත් 65 දෙනෙක්ම මිය ගොස් තිබුණේ සිය නිවෙස් තුලදීමයි. සෙසු මරණ 221 රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙමින් සිටින අතරතුරදී සිදු වූ කොවිඩ් මරණයි. මේ කොවිඩ් මරණ තවදුරටත් විශ්ලේෂණය කළද්දී ගෙවුණු සතියේ වාර්තා වූ කොවිඩ් මරණ 305 අතරින් 84 දෙනෙක්ම මිය ගොස් ඇත්තේ නිවෙස් තුලදී හෝ රෝහල්ගත කරන අවස්ථාවේදී. ඒ කියන්නේ ඒ සතියේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 27.5%ක්ම සිදු වෙලා තියෙන්නේ කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් නොමැතිව කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් බව පැහැදිලි වෙනවා. PCR පොසිටිව් වුණාට හෘදයාබාධයකින් රෝගියා මැරුණොත් හෘදයාබාධයකින් මරුණ විදිහටයි ගණන් ගන්නේ. කෝවිඩ් විදිහට මැරුණු විදිහට නෙමෙයි. ඒගොල්ලෝ වෙන වෙනම කියන්න ඕන ඇත්තෙමම. මුලදී අපි සේරම කෝවිඩ් පොසිටිව් රෝගීන් සේරම කෝවිඩ් මරණ විදිහටයි ගියේ. කෝවිඩ් නිසා ඇතිවන මරණ සහ කෝවිඩ් නිසා සංකූලතා නිසා ඇතිවෙන මරණ මේවා පැහැදිලිව ලියන්න ඒ මරණ සහතිකවල උනත් ඉඩ ප්‍රස්තාව දීලා තියෙනවා. අගුළු දැමීමක් නොවුනා නම් එහෙම දැන් අපි අඩුම ගානේ 40 45 එතන නතර වුණා. මේක එතනින් එහාට තවදුරටත් 50 60 70 දක්වා ඒක දිගටම තව වැඩි වෙන්න තිබුණා අර ආතන ක්‍රියාදාමය ගත්තේ නැත්නම්. PCR වලින් අපි ඇනලයිස් කරලා බැලුවාම තියෙන 91ක් කරලා තියෙන්නේ එක්සිට් PCR. සමාජයේත් තව අනිත් තැන්වල කෙරෙන්න ඕනේ. ඔයා දැනගන්න ඕනේ දැන් ඔය හඳුනා ගන්න හැම රෝගියෙකුටම තව 3-4 දෙනෙක් ඒ පවුලේ නොවන තව 3-4 දෙනෙක් සමාජයේ ඉන්න. 3000ක් අපි කියනකොට 10000ක් පමණ අපේ ප්‍රජා වෛද්‍ය අපේ මේ මිත්‍රවරු කියන්නේ 10000ක් පමණ තව සමාජයේ ඉන්න පුළුවන්. ඒගොල්ලන්ගෙන් තව ඒ අතර සුපර් ස්ප්‍රෙඩර්ස් කියලා වචනයක් තියෙනවා. අධික ලෙස ඔයගොල්ලන්ට හම්බ වුණ රෝගියා ඉන්නේ ගෙදර. ඒ 4-5 දෙනා බලලා එක්සිට් PCR බලනවා. නමුත් කර්මාන්ත ශාලාවක කොහේ හරි ඔෆිස් එකක හිටපු හඳුනා නොගත් එක්කෙනා දහස් ගානකට යවන්න ඉඩ තියෙනවා. මේ මරණ වැඩිපුරම සිද්ධ වෙන්නේ කොවිඩ් හින්දාද කොවිඩ් හින්දා නෙමෙයිද වෙනත් රෝග හින්දාද? විශ්ලේෂණය සමහරට දකින්න ඇති දවස් 2-3කට පෙර 46 දෙනෙක් මිය යනකොට 18ක් ගෙදරදී ගෙවල් වලදී මිය ගියා කියලා. මං හිතන්නේ කවුරුවත් හුස්ම ගන්න හිර වෙලා අමාරු වෙලා එහෙම ගෙදර මැරුණා කියලා. නොතේරිම එක පාරට ආපු අමාරුවක් නිසා මිය හදිසි මරණයක් හැටියට තමයි ඔවුන් මිය යන්නේ. නමුත් ඒකට හේතුව වෙන්නේ කොවිඩ් තමයි එහෙම වෙන්නේ. කොවිඩ් තමයි එහෙම වෙන්න හේතුව. අන්න එතනයි අපි පිළිගන්න ඕනේ. ඉතින් කොවිඩ්ම විතරක් මැරෙන මරණ ගත්තොත් මීට වඩා ගොඩාක් අඩු කරලා මේ පෙන්වන්න පුළුවන්. අපේ කියමනකුත් තියෙනවානේ ඔය ස්ටැටිස්ටික්ස් උනත් තියෙනවානේ ස්ටැටිස්ටික්ස් වල තමන්ට ඕන විදියට හැසිරුවොත් ඕනම අංකයක් ගන්නත් පුළුවන් ඒ පිළිබඳ විශේෂඥයෙකුට. මරණ සංඛ්‍යාව අරගෙන අපි ප්‍රස්ථාරගත කරලා බැලුවම දිනකට ආසන්න වශයෙන් මේ යනවා 38ක්. ඒතර මේ මරණ සංඛ්‍යාව ගත්තාම මේ මරණ සංඛ්‍යාවෙන් 128ක් නිවෙස් තුලදී. ඒක ඉතාමත්ම බරපතලකාරී තත්වයක්. කළුතර දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ මරණ සංඛ්‍යාව 118ක් නිවෙස් තුල සිද්ධ වෙනවා. මරණ සංඛ්‍යාව අඩු කරගන්න මොකක්ද අපි කළ යුතු ක්‍රමවේදය? මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ සඳහා යෝජනා වෙලා තියෙන ඕනේ ක්‍රමයක්. ඒක දැනට දකින්න නැහැ. දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් 2646 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ගම්පහින් 444ක්, කොළඹින් 414ක්, රත්නපුරෙන් 392ක්, කළුතරින් 252ක්, මහනුවරින් 206ක් සහ සෙසු දිස්ත්‍රික්ක 20න් ආසාදිතයින් 902 දෙනෙකු වාර්තා වුණා. හෝමාගම විවිධ සේවා සමූපකාර සමිතියට අයත් දියගම මල්ශාලාවේ කළමනාකරු ඇතුළු 7 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම මල්ශාලාව తాවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. එහි සේවය කළ තවත් 10 දෙනෙකු මල්ශාලාව තුළම නිරෝධායනයට යොමු කර ඇති අතර මල්ශාලාවේ සේවකින් එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිත කරමින් දෛනිකව අවමංගල්‍ය කටයුතු සිදු කර ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණ කරනවා. මේ අය මුළු දවස පුරාම එකම මාස්කය පාවිච්චි කරන්නේ. ඒ වගේම ආරක්ෂිත ඇඳුම් කට්ටලයත් මුළු දවස පුරාම එකම ඇඳුම් කට්ටලය පාවිච්චි කරන්නේ. ඒ හේතුව නිසා රෝගී තත්ත්වයක් තියෙන මල සිරුරක් තිබුණොත් උන්ට මේ ආසාදනය වීමේ හැකියාව ඉතාමත්ම තියෙනවා. අද තවත් කොවිඩ් ආසාදිතයින් 2123 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2,10,102ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 1,78,259ක් දක්වා ඉහළ ගියේ. තවත් 2,214 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව යාමත් සමගයි. දිනක් තුල ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කර පිටව ගිය වැඩිම සංඛ්‍යාව මෙයයි.
කෙසේ වෙතත් තවදුරටත් සක්‍රිය ආසාදිතයන් ගණන 30,054ක්. මාතලේ නුවරඑළිය කෑගල්ල ත්‍රිකුණාමලය හම්බන්තොට බදුල්ල අනුරාධපුරය පොළොන්නරුව පුත්තලම අම්පාර මඩකලපුව සහ මොනරාගලන දිස්ත්‍රික්ක 12හි කොවිඩ් මර්ධන ඉන්නත් කරන වැඩසටහන අද සිට ආරම්භ වුණා. රජය විසින් අලුතින් මිලදීගත් සයිනෝෆාම් එන්නත්වක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් උපදෙස් අනුව මෙම දිස්ත්‍රික්කවල එන්නත් කරන කටයුතු සඳහා යොදා ගැනෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 19,567 දෙනෙකුට ලබා දීමත් සමග එම එන්නත මේ දක්වා ලබා දී ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 9,89,574ක්. එහි දෙවන මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ස්ථානය සහ වෙලාව දන්වල ඔබට SMS පණිවිඩයක් ලැබේවි. යම් හේකින් ඔබට මෙම SMS පණිවිඩය නොලැබුණහොත් ඔබගේ කාඩ් පතෙහි සඳහන් පළමු මාත්‍රාව ලබාගත් දිනේ එම මධ්‍යස්ථානයට ගිහිල්ලා එය ලබා ගන්නට පුළුවන්. එය මග හැරුණොත් අත්‍යවශ්‍ය කටයුත්තක් නිසා අපි තවත් අතිරේක දිනයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. හෙට උදෑසනත් තවත් සයිනෝෆාම් මෙන්නත් මාත්‍රා මිලියනයක් ලක්ෂ 10ක් අපේ රටට ගෙනීම සඳහා කටයුතු යොදලා තිනවා. මේ සිකුරාදා දිනේ රුසියානු ස්පුට්නික් එන්නත් 65,000ක් අපිට ලැබෙනවා. ඒ 65,000න් 15,000ක් දෙවනි මාත්‍රාව හැටියට දෙන ස්පුට්නික් එන්නත් එය අප ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඉතිරි 50,000 මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩපිළිවෙලේ ඉතිරි කොටස සම්පූර්ණ කර ගැනීම සඳහා ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඉල්ලීමක් කරා ඇමරිකා එක්සත් ජනපදයෙන්ුත් අපිට ප්‍රධානයට ලැබෙන එන්නත් සඳහා ඇස්ට්‍රසෙනික වර්ගයේ එන්නත් ලබා දෙන්න කියලා. ඇමරිකා එක්සත් ජනපද උන් අපිට අද උදෑසන දැනුම් දුන්නා. මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වර්ග දෙකෙන් එකක් තමයි අපිට ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ ස්ථාපිත අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා පළමු වරට කොවිඩ් රෝගීන් ඇතුළත් කර ගැනීම අද ආරම්භ වුණා. ආසාදිතයින් 100 දෙනෙකු සඳහා මෙහි ප්‍රතිකාර ලබා දීමට අපේක්ෂිතයි. මෙහිදී කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් රෝහලට අත්‍යවශ්‍යව තිබූ වෛද්‍ය හා සනීපාරක්ෂක උපකරණ තොගයක් මනුසත් දෙනන සහ ඩයලොග් ආයතනයේක රෝහල අධ්‍යක්ෂවරයා වෙත පරිත්‍යාග කරනු ලැබුවා. ඒ රෝගීන්ගේ යහපත උදෙසා ලබා දීපු රෙදි සෝදන යන්ත්‍රත් ඒ වගේම ඒ PPE කට්ටලත් ඒ වගේම අත්‍යවශ්‍ය වන භාණ්ඩ ගණනාවක් ලබා දීම වෙනුවෙන් අපගේ ආයතනයේ සහ ආයුර්වේද ශාස්ත්‍රයේ ස්තුතිය අපි පුද කර සිටිනවා මනුසත් දෙරණ ඩයලොග් ක්‍රියාන්විතය සඳහා. කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට සංචරණ සීමා පනවා තිබුණද අත්‍යවශ්‍ය සේවා ලෙස තවමත් දෛනිකව කොළඹට සැලකිය යුතු වාහන සංඛ්‍යාවක් පැමිණෙනවා. කෙසේ වෙතත් කොළඹ නගරයට ඇතුළු වන සෑම වාහනයකටම වර්ණ ස්ටිකරයක් නිකුත් කිරීමේ නව වැඩපිළිවෙලක් ඊයේ ආරම්භ වුවද අද බොහෝ ස්ථානවල එය ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට ලැබුණේ නැහැ. කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට සංචරණ සීමා පනවා ඇති වාතාවරණයක අත්‍යවශ්‍ය සේවා ලෙස කොළඹට දෛනිකව වාහන විශාල සංඛ්‍යාවක් ඇතුළු වන ආකාරය පසුගිය දින කිහිපයම දක්නට ලැබුණා. එබැවින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දී ඇති අනුමැතිය අවභාවිත කිරීම වැළැක්වීමට කොළඹ නගරයට ඇතුළු වන සෑම වාහනයකම පරීක්ෂාවට ලක් කර වර්ණ ස්ටිකරයක් නිකුත් කිරීමේ නව වැඩපිළිවෙල ඊයේ ආරම්භ කෙරුණා. ඊයේ මෙම කාල පරිච්ඡේදය තුල කොළඹ නගරයට ඇතුළු කිරීමට උත්සාහ කළ වාහන 976ක් පමණ ආපසු හරවා යවා තිබෙනවා. කෙසේ නමුත් ඊයේ ආරම්භ කර ස්ටිකර් ඇලවීමේ නව වැඩපිළිවෙල අද දිනේ කොළඹට ඇතුළු වන බොහෝ පිවිසුම් ආශ්‍රිතව ක්‍රියාත්මක වන අයුරු දක්නට ලැබුණේ නැහැ. ස්ටිකර් දුන්නද අද කොහෙද හරි? අද දාන්න කොළඹට පිවිසෙන ප්‍රධාන පිවිසුමක් වන පෑලියගොඩ නව කැලණි පාලම ආශ්‍රිතව ස්ටිකර් ඇරවීමක් සිදු නොවුණු අතර අද පෙරවරුවේත් ඒ ආශ්‍රිතව විශාල මාර්ග තදබදයක් ඇතිව තිබුණේ මෙලෙසින්. එමෙන්ම කොළඹට ඇතුළු වන සෙසු බොහෝ ප්‍රධාන පිවිසුම්වලද අද දිනේ ස්ටිකර් ඇරවීමක් හෝ රථවාහන පරීක්ෂා කිරීමක් දක්නට නොලැබුණු අතර ස්ටිකර් අලවා නොමැති රථවාහනද කොළඹට ඇතුළු වන ආකාරය දක්නට ලැබුණා. අද ස්ටිකර් ගන්න. අද මේ පොලිසිය කරනවා හෙට සමහර විට ස්ටිකර් ගන්නේ වැඩට දාන්න කියන්න පුළුවන්. ඊයේ ඒක තිබුණා. කෙසේ වෙතත් මොරටු කටුබැද්ද පොලිස් මාර්ග බාධකයේදී අද දිනේදීත් ස්ටිකර් ඇලවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වූයේ මෙලෙසින්.
මේ අතර සංචලන සීමා ක්‍රියාත්මකව පැවතියත් දෙවැනි පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙනදාම සඳහා පමණක් අද සහ හෙට විවෘත කර පවතිනවා. දින 4කට පසුව තමයි මැනින් වෙළඳපොළ නැවත විවෘත කරනු ලැබුවේ. ඒ නිසා සැපයුම වගේම ඉල්ලුමත් විශාල වශයෙන් වැඩිවීමක් තිබෙනවා. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේද තොග වෙළඳාම සඳහා ඊයේ රාත්‍රියේ සිට විවෘත කෙරුණා. කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානය ගොවීන්ගෙන් සහ වෙළඳුන්ගෙන් පිරී යාම හේතුවෙන් එළවලු පැටවූ බොහෝ රථ ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමට නොහැකිව මහනුවර යාපනයේ ප්‍රධාන මාර්ගයේ දෙපස පෝලිම් රැඳී සිටියේ මෙලෙසින්. අවුරුදු ස්කේල් එක 180යි 170යි 200යි ලීස් කරත් කීයද අද? පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේද අද තොග වෙළඳාම සඳහා විවෘත වුවද වෙළඳුන් පවසන්නේ අලවිය ඉතා අඩු මට්ටමක පවතින බවයි. මාළු ගන්න මාළු වලින් කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ආන්නම අමුවේ මාළු කියලා කාලා පෙන්නන්න. මොනවත් අමුවෙන් ඔගල මාළු කන්නේ නැතිනම් තමයි මෙතන අපි අනාථ. එසේම සංචලන සීමා පනවා තිබේදී පානදුර කළුදෑවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සූදු පොලක් පානදුර දකුණ පොලිසිය ඊයේ පස්වරුවේ වටලනු ලැබුව අතර එහිදී කාන්තාවන් 3 දෙනෙකු දතුරුව පුද්ගලයන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා. ලබන දසවනදාට ඉදී ඇති විශ්‍රාම වැටුප් දිනේදී අදාළ විශ්‍රාම වැටුප් ලාභීන්ව නියමිත බැංකු වෙත ගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපීමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. රටපුරා ආන්දෝලනයක් මතු කරමින් අද දෙරණ උකුස්ස අනාවරණය කළ ගාල්ලේ අයතා එන්නත් කරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ බව රාජමාත්‍ය චන්න ජයසුමන මහතා අද අවධාරණය කළා. උකුස්සා රට හමුවේ ඊයේ සිදු කළ එම හෙළිදරව්ව සම්බන්ධයෙන් මේ වන විට රටපුරා මතුව ඇත්තේ දැඩි කතාබහක්. කොවිඩ් ව්‍යසනයෙන් බේරෙන්නට රටේ ජනතාව එන්නත් පිළිබඳ බලාපොරොත්තු සහගතව සිටියේදී මානව සංහතියට පවා නිගා කරමින් එම අයිතිය උදුරාගන්නට තත් කළ අයථා වැඩපිළිවෙලක් ගැන ඊයේ උකුස්සා රට හමුවේ අනාවරණ කළා. උණවටුනේ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට සංචරණ සීමා පවා නොතකමින් කොළඹින් විශාල පිරිසක් පැමිණ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගන්න අයුරු එහිදී හෙළි වුණා. වැක්සින් කරන්න දාවේ. ඔව්. මේ පළවෙනි එකද දෙවෙනි එක. බොහෝ පිරිසකට කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ගැටලුවක් පවතිද්දී ගාල්ලේ පමණක් එම එන්නත් පැවතියේ කෙසේද? එම එන්නත් ලබා ගැනීමට කොළඹින් පිරිසක් කැඳවා තිබුණේ ඇයි? අයථා ලෙස එන්නත් ලබා ගැනීම පිළිබඳ උකුස්සා සිදු කළ මෙම අනාවරණය ගැන අද විවිධ පාර්ශව අදහස් පළ කළා. දැන් ඒ විකාශනය දිහා බලපුවම මේ රටේ එන්නත් ලබා දීම පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවනේ. යාළු මිත්‍රයන්ට විශේෂත්වයක් තිබෙනවනම්, අතමිට සරු අයට විශේෂත්වයක් තිබෙනවනම්, එහෙනම් මේ රටේ සාමාන්‍ය ජනතාවට මොන විශ්වාසයද ගොඩනැගිලා තිබෙන්නේ? MOH ඔෆිස් එක කවුද කළමනාකරණය කරන්නේ? නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ගාල්ල. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගේ ඊළඟ ලොක්ක කවුද? පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වගේ කියන්නේ කාටද? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වගේ කියන්නේ කාටද? සෞඛ්‍ය ලේකම්. ඉතින් කවුද මේවට වගේ කියන්න ඕනේ? අපි දේශපාලන කියන්නේ විතරක් බැලන වැඩකුත් නැහැ. ගාල්ලට කොළඹින් පැමිණ බොහෝ පිරිසක් ඊයේ මෙම එන්නත් ලබාගත්තේ ගාල්ලේ ඇතැම් පිරිස්වලටත් තවමත් එන්නත් ලැබී නැති පසුබිමකයි. අද දින අපි බද්ධගම් ප්‍රාදේශ සභාවේ සියලුම වැඩවලින් ඉවත් වෙන්න තීරණය කරා. අත්‍තරම ලැජ්ජ වෙන්න ඕන මුළු සභාවටම එන්නත් 147 අපට අවශ්‍ය වෙන්නේ. මේ 147 අපට ලබා දෙන්නේ නැහැ. අපිටත් තියෙන බරපතල ගැටලුවක් තමයි කොළඹ අය කොහොමද සංචාරන සීමා තියෙද්දී කොළඹින් පිට ගාල්ල ප්‍රදේශයට යන්නේ කියන එක. ඒකට මැදිහත් වෙච්ච පාර්ශවයන් තියෙනවා. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය අනුදැනුම ඇතුව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කියා සිටියේ මේ සිදුවීම ගැන කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ බවයි. දෙරණ රූපවාහිනියේ උකුස්සා වැඩසටහන මගින් අප දැක්කා ගාල්ල ප්‍රදේශයේ එන්නත් ලබා දීම පිළිබඳව යම් කරුණක් මතු කළා. අපේ වැඩසටහනට දෙරණ මාධ්‍ය ජාලයට ස්තුතිවන්ත වෙන මේ කරුණ පෙන්වා දීම සම්බන්ධයෙන් කරේ. ඒ දැනගත්ත වහාම අපි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නා මේ පිළිබඳ විමර්ශනයක් කරන්න කියලා. මේ වෙනකොටත් සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි වැටලීම් මේකේ ගාල්ල ප්‍රදේශයට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ සඳහා සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඒ සියලු වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම නීත්‍යානුකූලව විනයානුකූලව ක්‍රියාමාර්ග ගන්නවා කියලා මේ සභාවට
බවට මම පවසන්න කැමතියි. රටේ සියලුම දෙනාගේ හිමිකමක් වූ කොවිඩ් එන්නත මෙලෙස අයථා ලෙස බෙදී යන්නේ කෙසේද? මේ ගැන සිදුවන විමර්ශන පිළිබඳ අද දෙරණවකු සා අවධානයෙන්. සමගී ජනබලවේගය තුළ සහ ඊට සහය දෙන පක්ෂ අතර නැති අර්බුදයක් නිර්මාණය කරමින් සමාජ මාධ්‍යවල ව්‍යාජ ප්‍රවෘත්ති පළ කිරීම හෙලා දකින බව සමගී ජනබලවේගය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ සමගි ජනබලවේගයේ අනාගත ජයග්‍රහණ සඳහා එහි නායක සජිත් ප්‍රේමදාස මහතාට පූර්ණ විශ්වාසය පළ කරමින් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම යෝජනාවක් සම්මත කරගත් බවයි. සමගි ජනබලවේගය තුළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කුමන්ත්‍රණකාරී ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව හැඟවෙන පුවතක් ජාතික පුවත්පතක් අද වාර්තා කර තිබුණා. කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සමගි ජනබලවේගය තුළ සහ ඊට සහය දෙන පක්ෂ අතර නැති අර්බුදයක් නිර්මාණය කරමින් සමාජ මාධ්‍යවල ව්‍යාජ ප්‍රවෘත්ති පළ කිරීම සම්බන්ධයෙන් ඊයේ රැස් වූ මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමු වූ බවයි. එම මාධ්‍ය ව්‍යාපාරය තරයේ හෙලා දැකීමටත් සමගි ජනබලවේගයේ අනාගත ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට පූර්ණ විශ්වාසය පළ කිරීමටත් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ මෙවන් අදහසක්. අපි රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට යවන්නේ සියලු දෙනා එකතු කරගන්න. රනිල් වික්‍රමසිංහ මහත්මයා විපක්ෂ නායක ධූරයට තමයි සුදුසු වගේ අදහසක්ද? මතක තියාගත්තට කමක් නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ කෘතහස්ත දේශපාලනයකෙක්. හොඳට මතක තියාගන්න ඕන ආසන 40ටත් එතුමා අගමැති වුණා. තනි ආසනයටත් දේශපාලන විද්‍යාව අනුව ඕනනම් අගමැති වල ජනාධිපති වෙන්න පුළුවන්. දැන් අද ඇහුවොත් එහෙම විපක්ෂ නායකවරයා වෙනවට කැමති රනිල් වික්‍රමසිංහ මහත්තයාට සජිත් ප්‍රේමදාස මහත්තයාට කිව්වොත් ඔබතුමාට උත්තරයක් නැහැ. අපි මේ යෝජනාවක් සම්මත කරුවා මුළු පාර්ලිමේන්තු කණ්ඩායමම. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා කෙරේ අසීමිත විශ්වාසයක් තියෙනවා කියලා අපි යෝජනාවක් සම්මත කරුවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පාර්ලිමේන්තුවට එනකොට එතුමාට සහාය පළ කරන්න මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ඔබතුමාලගේ පක්ෂ 15 දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. දැන් ඊයේ ඔබතුමාලගේ කණ්ඩායම කැඳෙව්වා ආවේ 32යි. 32ක් ආවා ඒකට හරියට ප්‍රනාන්දු ආවෙත් නැහැ. දැන් ඊයේ ආයේ යෝජනාවක් සම්මත කරා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියලා. දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයෙක් ඉන්නකොට නැවත යෝජනාවක් ගේන්න මොකටද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක කියලා? ඒ කියන්නේ ඔබතුමාලට ඒ ගැන විශ්වාසයක් නැහැ. මතක තියාගන්න ඔය මොනවා කිව්වත් ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා සමගි ජන බලවේගයේ කණ්ඩායමකුයි රනිල් වික්‍රමසිංහ මහත්මයාව විපක්ෂ නායකයා කරන්න තතක් සූදානමක් තියෙනවා. යම්කිසි උත්සාහයක දරනවා. සිතුළු තියෙන්න පුළුවන්. මේ වර්ෂයේ හොඳම විහිළුව. ඔයාට ගමේ කියන්නේ මෝඩ චූන් කියලා. රජු රාජපක්ෂලා ගිහිල්ලා අපේ පක්ෂේ හදන්න හදන කුමන්ත්‍රණ වැඩ. මාධ්‍ය පළාතුවේ පාර්ටි චම්පිකා මහත්වරයා මේකට සම්බන්ධතාවයක් තිබ්බද? නෑ එහෙම එකක් නෑ. එතුමත් ඊයේ බොහොම ඍජුව සජිත් ප්‍රේමදාස මහත්මයාට සහාය පළ කරා. සත්‍යජාතික පක්ෂය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් වෙන එකට මේ විපක්ෂය තමයි බය වෙලා ඉන්නේ. ඒ මොකටද අපි බය වෙන්නේ? මෙතන ගැඩවිල්ලු කවුරුවක්වත් නැහැනේ කොන්දක් නැති. එයාම තීන්දුවක් අරගෙන අරදුණු කිසිම අපේක්ෂකෙක් පාර්ලිමේන්තුවට යන්න බෑ කියලා. එයාම අනුන්ගේ නම් කපපලා. එයාම ඒ නම අරගෙන පාර්ලිමේන්තුවට එනකොට ඉතින් එහෙම එක්කෙනෙක්ට නායකත්වය පිළිගන්න. මොලේ අර අමාරුව වසංගත විදියට පැතිරෙන්නේ නැහනේ. ඇවිල්ලා අපිත් එක්ක එක්කවෙලා වැඩ කරන්න. හොඳේ නායකත්ව කතා කරන්න එපා. ඒවා ඔක්කොම ඉවරයි. වරාය නගරයේ පදනම් කරගෙන ඉදිරි වසර 5 තුළදී මෙරටට අවම වශයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 15ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේ දෙවන දිනය අද ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 20 වසරේදී අප නැවත රජය භාරගත් පසුව මුළු ලෝකයම වෙලාගත් කොවිඩ් වසංගතයට අපට මුහුණ දෙන්න සිදු වුණා. රටේ ජනතාව කොවිඩ් නුදුරෙන් ආරක්ෂා කර ගැනීමට දින 60ක් තිස්සේ මුළු රටම වසා තැබීමට අපට සිදු වුණා. ඒ බලපෑම් නිසා මුළු ලෝකෙම සිදු වූ ආකාරයට අප රටද පසුබෑමකට ලක්වෙමින් 20 වසරේදී 3.6කින් ආර්ථිකය සංකෝචනය වුණා. රටක් හැටියට මෙම බැරෑනුම් තත්ත්වයට දිගින් දිගටම මුහුණ දෙමින් අප රට නැවතත් කඩිසර වැඩමීමක් බවට පත් කරන්න අපට දැන් අවශ්‍යයි. මිත්‍රවරුනි, නව පෝට් සිටි නගරය පදනම් කොටගෙන ඊළඟ අවුරුදු 5 තුළ අප රට තුළට අවම වශයෙන් ඇමරිකාන් ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ හරහා කොවිඩ් වසංගත මධ්‍යයේ වුවද අප රටේ හැරවුම් ලක්ෂයක් සනිටුවන් කරවීමට අපට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.
මේ අතර කෝවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතාද සමුළුව ආමන්ත්‍රණය කළා. The government, under the visionary leadership of His Excellency the President, initially identified economic indicators to keep the momentum of the economy whilst battling with the pandemic. The basis for this is preserving the conducive environment for economic activities, scaling from daily wage earners to large-scale factories. Small country like us cannot lock down for a long period. I think we have been so far able to maintain the higher potential to engage in economic activities during this pandemic. This is where the local and external investors must give a significant thought. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරුපහේ හෝටලයක පැවති සාදයට එක්වීම නිසා නිරෝධායනයට යොමු කෙරුණු පිරිස රැගෙන ගිය බස් රථය නැවත හැර වූ බවට තමාට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය රිය අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. දිවයිනේ ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියෙක් ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන උසාවි ඉදිරිපත් කළ පසු ඔවුන්ට අප ලැබුණා. ඉන්පසු ඔවුන් පොලිස් රථයකින් පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන අතරතුර එක්තරා නීතිඥ මහත්තයෙක් මට දුරකථනයෙන් කතා කොට ඔහුගේ සේවාදායකයින් පොලිස් රථයකින් පස්සරට ගෙන යන බවත් ඔවුන් සතුව ඇත්තේ Taman ඇඳ සිටින ඇඳුම් පමණක් බවත් දින 14ක් නිරෝධායනට ගෙන යන්නේ නම් Tamanගේ බඩු බාහිර දිය ඇඳුම් යනාදිය ගෙන යාමට අවසර නොදීම අසාධාරණ බවත් කියා සිටියා. ඉන්පසු බස් රථයේ සිටි දෙදෙනෙක්ද මට එසේම පැවසුවා. එවිට මා බස් රථයේ ඔවුන්ගේ බාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසී විට ඔහුද එය සත්‍යයක් බව පැවසුවා. ඉන්පසු මා ඔහුට බසය මදකට නතර කරන ලෙස පවසා පොලිස්පතිට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මේ බව දන්වා නිසි කටයුතු කරන ලෙස උපදෙස් දුන්නා. ඒ අනුව පොලිස්පතිතුමා බස් රථය තලංගම පොලිසියට යවා පිරිස බස් රථයේ සිටියදීම ඔවුන්ගේ ඥාති හිතවතුන්ගෙන් එම පිරිසට තම බඩු බාහිර ආදිය ලබා දී නැවත පස්සර නිරෝධායනයේ මධ්‍යස්ථානය වෙත යවා තිබුණා. වුණදේ එපමණයි. මා කිසිම විටක බස් රථය ආපසු හරවා යැවීමට උපදෙස් නොදුන් අතර නිරෝධායන පිළිබඳවත් කිසිම උපදෙසක් ලබා දුන්නේ නැහැ. කාලගුණය කොහොමුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. දැන් තවත් පුවත් කිහිපයක්. මාතලේ රත්තෝට ප්‍රදේශයේදී ගම්මිරිස් වගා ඉඩමකට අනවසරින් ඇතුළුව පුද්ගලයෙකුට ඉඩම් හිමිකරු කළ වෙඩිතැබීමකින් ඔහු මිය ගොස් තිබෙනවා. පසුව ඉඩම් හිමිකරුවා ගිනි අවීද සමග පොලිසියට බාර වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ වෙඩිතැබීම සිදු කළ පුද්ගලයා එම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු බවයි. මේ අතර මුන්දලම සින්නපාඩු වෙරළ තීරයට මියගිය කැස්පෑවෙකු සහ ඩොල්ෆින් මත්ස්‍යයෙකු ගොඩගසා ඇති ආකාරය මෙලෙස දක්නට ලැබුණා. නැවින් සිදු වූ සමුද්‍රීය හානිය මෙම සත්වයින් මිය යාමට හේතු වී ඇති බවටයි සැක කෙරෙන්නේ. මනුසත් දෙන්න ඩයලොග් සහන ක්‍රියාන්විතයේ 22 වන දිනය අදයි. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් එය අද වෙන් වුණා. මනුසත් දෙරණ ඩයලොග් විශේෂ සහන ක්‍රියාන්විතයේ 22 වන දිනය අදයි. එය අද වෙන් කෙරුණේ අයහපත් කාලගුණයක තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් පිරිස් වෙත සහන සැලසීම සඳහායි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතත් වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතත් ගම්වතුරින් පීඩාවට පත් ජනතාව අතර බෙදා දීම සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීම අද සිදු කෙරුණා. අපට රාජ්‍ය ආන්ත්‍රණයෙන් එහා ගිය සහායන් ලබා ගැනීමට යම් යම් අවස්ථාවලදී අවශ්‍ය වෙලා තියෙනවා. ඔබ ලබා දෙන සහයෝගය ඉතාමත් අගය කරනවා. වත්තල ප්‍රදේශයේ මේ වෙනකොට පවුල් 13000ක පුද්ගලයෝ 54000කට ආසන්න ප්‍රමාණයක් අවතරණ වෙලා ඉන්නවා. ඔවුන්ට අපි මේ වෙනකොට පිසු ආහාර සපයමින් ඉන්නවා. ඉතින් අපිට ඒකට සහනයක් විදිහට දෙරණ ආයතනය සහ ඩයලොග් ආයතනය එක්ව අපිට මේ ලබා දුන් සහනාධාර මේ අවස්ථාවේ අපි ඉතාමත් ස්තුතිපූර්වකව පිළිගන්නවා. මේ අතර කොවිඩ් ව්‍යාප්ති සමයේ රජයේ රෝහල් වෙත අවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදාදීමේ වැඩසටහන අඛණ්ඩව අදත් ක්‍රියාත්මක කරනවා. මනුසත් දෙරණ ඩයලොග් ආයතනයත් සමග එක්ව මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි. එසම්ගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.